ඔයගොල්ලන්ට පැහැදිලිද නැද්ද මාව ඇහෙනවද කියන එක සම්බන්ධයෙන් කමෙන්ට් එකක් දෙන්න පුළුවන් නම් මට මගේ අදහස කියන්න යන්න පුළුවන් කමක් තියෙනවා. තුෂාර හරි වගේද මම පටන් ගන්නද? මම ලයිව් එකේ ඉන්නේ. හරි. මට අද මේ ලයිව් එක ඇවිල්ලා පොඩි අදහසක් කියන්න කියලා යෝජනා කරේ අමිල සී සුරවීර කියන ටියුෂන් ගුරුවරයයි නුවර ෆිසික්ස් උගන්වන ජේකොබ් කියන ගුරුවරයයි සම්පත් අල්දිනිය කියන ජෝග්‍රෆි ගුරුවරයා තුන්දෙනාම උදේ ඉඳන් ඉල්ලීමක් කළා මගෙන් සර් ලයිව් ඇවිල්ලා අදහසක් කියන්න මේ ටියුෂන් සහ මේ මොහොතේ තියෙන අගෝස්තු විභාගයේ සම්බන්ධව කියලා. ඒ නිසා මම මේ නැවත මේ අදහස් කීමට එන්නේ උපදෙස් දෙන්නට නෙවෙයි එකක්. උපදෙස්ුයි අදහස් කියනවා කියන්නේ දෙකක්. දෙවෙනි එක සන්නස්ගල නැවතත් මේ පන්ති කාමර ටියුෂන් වලට එන්න බලාපොරොත්තුවක් ඇතුව එහෙමත් නෙවෙයි. මං ආයේ නැවත ටියුෂන් බලාපොරොත්තුවක් නැහැ. එහෙම එක්කුත් නැහැ. එහෙම නැත්නම් මේ ටියුෂන් ගුරුවරුන්ගේ ඇප්ලා කියන සංගමය විවේචනය කරන්නට හෝ වෙනත් සංගමයක් අටව ගන්නට හෝ කියන කාරණාව ඇතුළෙත් නෙවෙයි. මම ඇත්තටම මේ ලයිව් එකේ ඉන්නේ අර ගුරුවරු තුන්දෙනා කරපු ඉල්ලීමක් විදිහට. සහ ඒක ඇතුලේ මටත් උණි අදහසක් කියා ගන්න පුළුවන් හින්දා මම ඒක අටම්පහුරු ඉස්කෝලේටම එකතු කරනවා. ඒකේ පළවෙනි එක තමයි මේ ගුරුවරුන්ටත් අකුරු වරදි. එතකොට ගොඩක් ගුරුවරු හිතාගෙන ඉන්නවා මේ අපිට වරදින්නේ නැහැ. අපි සර්වඥයි. එතකොට ඔවුන් දන්නේ නැහැ සර්වඥ බුදුන් වහන්සේ පවා සමහර දේවල් වැරදුනහම ඒක නිවැරදි කරගන්න. එතකොට මම නම් සලකන්නේ මේ ගුරුන්ටත් අකුරු වරදි කියන එක මේ මෝඩ තකතිරු ගුරුවරයා අපහාසයට ලක් කරන්න ඕනි කාරණාවක් විදිහට නෙවෙයි. මට නම් ගුරුන්ටත් අකුරු වරදි කියන එක අහුවෙන්නේ ටිකක් ලස්සන අදහසක් විදිහට. මොකද අකුරු වැරදුනාම අකුරු හදන්න පුළුවන්. කියන දේ වැරදුනහම ඒවා හදන්න පුළුවන්. ඒ හදන්න පුළුවන් වැරදි ගුරුවරුන් අතින් වුණාම අපි ඒවට කියන පොඩි අත්වැරදි වෙනවා කියලා. ඒ අත්වැරද්ද තමයි සමහරලාට කියන්නේ මේ ගුරුන්ටත් අකුරු වරදි කියලා. දැන් මේ පහුගිය කාලේ මට වෙච්ච එහෙම අත්වැරදීම් කීපයක් මම මේ වැඩසටහන යොදා ගන්නවා නිවැරදි කරන්න. එකක්. අර ගුරුවරයෙක් ඥාන සම්බන්ධයෙන් කිව්වහම මම ඥාන සම්බන්ධව කිව්ව අටම්පවුරු ඉස්කෝලේක මගේ අතින් කියවෙනවා 32 and me කියලා ආයතනයක් ඇමරිකාවේ තියෙනවා. ඒකෙන් තමයි ඥාන පරීක්ෂා කරගන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම 32 නෙවෙයි 23. මට 32 මට 23 32 වගේ කියවුණා. අත්තරද්දා. ඔන්න නිවැරදි කරා. මං කියන්නේ අත්වැරදි නිවැරදි කරන්නට පුළුවන්. ඊට පස්සේ මං අර පොයේට කරපු පට්ටහොරේ රහත් වෙලා කියන වැඩසටහනේදී මගේ අතින් කියවුණා. දිගට කියන්න යද්දි මගේ අතින් කියවුණා. කියවෙද්දිත් මට තේරුණා ඒක. ගම්පොළ යුගයේ 6 වෙනි පරාක්‍රම බාහුව කියලා. මම ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්නවා ගම්පොළ හිටියේ 5 වෙනි පරාක්‍රම බාහුව 6 වෙනි පරාක්‍රම බාහුව හිටියේ කෝට්ටේ කාලේ කියලා. 5යි 6යි වැරදුනා. ගුරුන්ටත් අකුරු වරදි ඔන්න වැරදුණු එක හැදුවා. ඊට පස්සේ මම අර නුගේගොඩ ෆිසික්ස් ගුරුවරයෙක් ගැන කියන්නේ කියලා දෙනවා වැල්ලේ ඇවිදින සිප්පි කටුවක් හොයාගෙන ගියේ කෙනා ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා. මේ වැඩසටහන බලපු ෆිසික්ස් උගන්වන කීර්ති ධර්මසිරි ගුරුවරයා මට කෝල් එකක් දීලා කිව්වා මචං ඔය ඇල්බර්ට් අයින්ස්ටයින් නෙවෙයි අයිසෙක් නිව්ටන් ගැනයි ඔය කතාව තියෙන්නේ කියලා. ඒතර මට වැරදුනා ඒක අත්වැරදීමක් ගුරුන්ටත් අකුරු වරදි ඉගෙන ගත්තා වැරද්ද නිවැරදි කරා. ඔය අනාගතය කරන වැඩසටහනක් එඩිට් කරද්දී මගේ අතින් කියවෙලා තිබුණා ඔය පැපරාසි කෙල්ලෙක් කියන වැඩසටහනදී CNN නාලිකාව කියලා. ඒක CNN නාලිකාව නෙවෙයි CSN නාලිකාව. ඒතර මම ඒක නිවැරදි කරේ නෑ එඩිට් කරේ නෑ. එතකොට CSN මගේ අතින් CNN කියලා කියවිලා තියෙනවා අත්තරදීමක් ඔන්න නිවැරදි කරා. තොණ්ඩමන් ගැන කියපු වැඩසටහනකදී මගේ අතින් කියවෙනවා 6 වෙනි ලුවී රජුරුවන්ගෙන් පස්සේ රාජ්‍යත්වයේ පිළිබඳ වෙන සංකල්පයේ සම්පූර්ණයෙන් සමූල ඝාතනය වෙනවා සමතලා වෙනවා කියලා ප්‍රංශ රාජ්‍ය ඇතුළේ. ඒකට කමෙන්ට් දාලා තිබුණා නෑ ඊට පස්සෙත් නැපොලියන් බොනපාර්ට් ආව නේද වගේ අදහස් කියලා තිබුණා. ඒතකොට අදහස් මම තාම හිතමින් ඉන්නවා. ඒ නිසා මම තාම සූදානම් නැහැ අර 6 වෙනි ලුවී කියන 16 වෙනි ලුවී කියන කතාව ඉල්ලාස් කරගන්නට. දැන් මේ ගුරුරුන්ටත් අකුරු වරදි කියන එක ටීචින් ටෙක්නික් එකක් විදිහට ලස්සනට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ වැරදුනාම ඒක නිවැරදි කරනවා. අපි සර්වඥ නෙමෙයි කියනවා. අපි තාමත් දැනුම හොයාගෙන යන අය කියනවා. තාමත් දැන ගන්න අය කියනවා.
මම ඒක නිදසුනක් කියන්න මම කොළඹ විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ මම ආර්ථික විද්‍යාව විෂය ඉගෙන ගත්තේ නැහැ විශ්වවිද්‍යාලෙදී. විශ්වවිද්‍යාලේ හිටියා මේ අවුරුදු 30ක විතර PhD එකක් කරගෙන ආපු ලෙක්චරර් කෙනෙක්. හරියට දුම්පානය කරනවා. එයා මයික්‍රෝ ඉකොනොමික්ස් ඉගෙනුවේ. හෝල් එකට ඇවිල්ලා එයා කරන්නේ චූටි ගානක් හාෆ් සීට් එකක ප්‍රමාණයට ගණන් ගොඩක් හදලා අඩිකෝදුවේ ප්‍රමාණයට කෑල්ල කඩලා ලෙක්චර් වල ඇතුල් වෙද්දී අර අඩිකෝදුවේ ප්‍රමාණයට තියෙන පොඩි කොළ කෑල්ලක් හම්බ වෙන හැම ළමයෙකුටම මේ කරගෙන පන්ති කාමරයට ගියාම මේ චූටි කොළ කෑතන ගාන බල ඉදි ගුරුවරයා එනවා ඇවිල්ලා සිගරට් පැකට් එක තියලා එකක් පත්තු කරගෙන කියනවා අපි හදලා බලමු ගාන කියලා අර චූටි කොළ කෑල්ලේ තියෙන ගාන හදන්න පටන් ගන්නවා. කිංජෝත් ශාලාවේ KG ශාලාවේ දිගට තියෙන බෝඩ් එකේ මේ පැත්තේ ඉඳන් අනිත් කෙළවරට වෙනකන් එක දිගට ගාන හදනවා. ළමයි ඔක්කොම හරි අවධානයෙන් බලන් ඉන්නවා ගාන හදන දිහා. හදලා කෙළවරේදී කියනවා වැරදිනේ. හැදුවා වැරදුනානේ. අපි ආයෙ හදමු. නැවතත් ආයෙ ඇවිල්ලා බෝඩ් එක සම්පූර්ණයෙන් මකලා ආයෙත් ගාන හදන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආයෙත් ගාන කෙළවරේදී ළමයා දැන් හිතනවා මේ පාර හරියයි කියලා. ගුරුවරයා කියනවා ආයෙත් වැරදුනානේ. තව එක පාරක් උත්සාහ කරමු. බෝඩ් එක මකලා තුන්වෙනි වතාවෙත් එක දිගට ගාන හදාගෙන යනම ළමයි අවධානයෙන් ඉන්නවා තුන්වෙනි වතාවේ වරදින්න බෑ ගුරුවරයාට හරියයි කියලා. ආයෙත් ගාන වැරදි. එයා කියනවා ආයෙත් වැරදුනා නේද කියලා. ඊට පස්සේ ගුරුවරයා වාඩි වෙලා කියනවා මට PhD එකක් තිබ්බට මට මේ පොඩි ගාන හදාගන්න බෑ ළමයි. ඕගොල්ලෝ හදන්න උත්සාහ කරන්න කියලා. ඊට පස්සේ ළමයි ගාන හදනවා. ගුරුවරයා ටීචින් ටෙක්නික් එකක් පාවිච්චි කරනවා. ඒ ගාන හදන්න පුළුවන් වැරදි විදිහේ ළමයින්ට පෙන්නලා ඉවර කරනවා. මේ පාරේ යන්න එපා ගාන උත්තරේ වැරදි. මේ පාරේ යන්න එපා ගානේ උත්තරේ වැරදි. මේ පාරෙත් යන්න එපා ගානේ උත්තරේ වැරදි. දැන් ළමයා තනියෙන් ගාන හදද්දී අර පාරවල් තුනේම යන්නේ වරදින් තැන් ඉගෙන ගන්නවා. මම කියවර ගුරුන්ටත් අකුරු වරදි කියන එක මත් ටිකක් ඒ නිසා ලස්සන සංකල්පයක්. ඒක ටීචින් ටෙක්නික් එකක්. හැබැයි අර විජයමු ලොකු බණ්ඩාර සංස්කෘතික සහ අධ්‍යාපන ඇමතුරේ ඉන්න කාලේ කැකිරි කියලා ලියන්න කිව්වම නෑ පිපිඤ්ඤා ලියන්න කියලා කැකිරි ලිව්ව එක්කෙනා කරන්නේ අත්තර දීමක් නෙවෙයි. ඒ සමේ කැකිරි පිපිඤ්ඤා ගුරුවරු කියලා කොටසක් ඇති වෙනවා. විජයමු සංස්කෘතික ඇමති කාලේ සහ අධ්‍යාපන ඇමති කාලේ ගොංකම් ගොඩාරියක් කරනවා. එකක් තමයි දුරකථනයෙන් කතා කරද්දි කියනවා ආයුබෝවන් කියලා කියන්නේ. දැන් අකර කෝල් එකක් ආවහම ආයුබෝන් ගන්න ඕනේ. එහා පැත්තේ සූද්දෙක් හරි පාකිස්තාන් කාරයෙක් හරි එංගලන්ත එකෙක් හරි ඇමරිකන් කාරයෙක් කරන ඌ බලනවා එන්ගේජ් වෙන්න නැති මොකක්ද සද්දයක් ඇහෙනවා කියලා. හලෝ කියලා කියන එක ලෝක සංකේතයක්. හරි. ඒකට තියෙන අකුරු ටිකක් නෙවෙයි ශබ්දයක්. ඒ ශබ්දේ අර්ථයක්. එතකොට ඒක වෙනස් කරන්න දන විජයමු සංස්කෘතිය රකින්න උත්සාහ කරපු විදිය. ඒ කියන්නේ දුරකථනයෙන් හලෝ නොකිය ආයිබෝවන් කොම ලාංකීය සංස්කෘතිය රැකිනවා. මහා ගොන් ඇමතිවරයෙක්නේ. එයාගේ කාලය ගුරුපත්තින් දුන්නා. ඒ ගුරුපත්තින් දෙද්දි ගේන්න ඕනි පන්සලේ නායක හඳුරුවන්ගේ ලියුමක්. බෝධි පූජාවට එනවා අම්මා තාත්තට සලකනවා පන්සලට එනවා දායක සභාවේ ඉන්නක ලියුමක් දුන්නම නායක හඳුරුවෝ ඒ ලියුමත් එක්ක තමයි മന്ത്രി ගාවට යන්න ඕනේ. අපේ ගමේ යහලබැද්දේ පන්සලේ බෝධි පූජා කරන්න එන තව පැත්තකින් එතන තියෙන අර විෂ්ණු කෝවිලේ දේවාලේ පූජා පවත්වන්න එන ටිකක් අසමතුලිත මානසික තත්ත්වයක් තිබිච්ච හොරදරුවේ පැත්තේ ගෑනුවෙක් කෙනෙකුට ගුරුපත්තිමත් දුන්න හාමුදුරුවන්ගේ ලියුමට දුන්නේ විජයමු. මෙන්න මේ ගුරුවරිය තමයි යහලබැද්ද කනිෂ්ඨ විද්‍යාලයේ උගන්වද්දී හේන් එළවලු ලියන්න කොහම ළමයා පිපිඤ්ඤා කියලා කිව්වහම ඒක ලියන්න බැරුව ඒ ගුරුවරිය කිව්වා කැකිරි කියන්නේ හේන් එළවලුවක් පිපිඤ්ඤා වලටම තමයි අපි කැකිරි කියලා ලියමු කියලා. එතන තමයි කැකිරි පිපිඤ්ඤා ගුරුවරි කතන්දර එන්නේ. ඒ නිසා ලංකාවේ පාසල් පද්ධතියේ ටියුෂන් පද්ධතියේ හරියට මේ කැකිරි පිපිඤ්ඤා වර්ග ගුරුවරු ඉන්නවා. හරිද? ඒ නිසා මට හිතෙනවා මේ ඇප්ලයි එක පටන් ගත්තේ අපි සමස්ත ලංකා වෘත්තීය දේශකරුන්ගේ සංගමය එක පටන් ගත්තේ පොඩි අරගලකාරී අරමුණකින් සුබසාධක අරමුණකින් නෙවෙයි. මලගෙවල් නම් සල්ලි දෙන්න නෙවෙයි. ඒව නැත්තම් තමන්ගේ ඇප්ලයි එකේ පේජ් එක හදලා ඒකේ අනවශ්‍ය පෝස්ට් ෂෙයා කරගන්න නෙමෙයි ඒක හැදුවේ. ඇප්ලයි එක හැදුවේ වෘත්තීය සමිති අරගලයන් වෙනුවෙන්. ඒ වෙලාවේ තිබුණා ඉරිදා දවසේ උදේවරුවත් පොයක් පන්ති කරන එක තහනම් කිරීමේ ප්‍රඥප්තියින් ගෙනාවා. ඒ වෙලාවේ තමයි මේක හදාගත්තේ.
ඒ කියන්නේ පොයට පන්ති කරන්න එපාකවම නෑ අපි පන්ති කරනවා කියන අරගලයටයි ඇප්ලයි එක හැදුවේ. ඉරිදා උදේ පන්ති කරන්න එපාකවම නෑ අපි පන්ති කරනවා කියන අරගලයටයි ඇප්ලයි එක හැදුවේ. ඒ සංගමේ සභාපතිටි බණ්ඩාර දිසානායක මුල් සංගමේ. ඒකේ මහලේකම් හිටියේ අරුණ රාජමන්ත්‍රී. ඒකේ උපසභාපති ධූරයේ දැරුවේ කීර්ති ධර්මසිරි. ඒකේ ජාතික සංවිධායක ධූරයේ දැරුවේ මම. සුනාමි ආපු කාලේ. එතකොට කළුතර දිස්ත්‍රික්කයේ ගාල්ල මාතර හම්බන්තොට මේ පැත්තේ නුවරඑළිය ඊට පස්සේ බදුල්ල දිස්ත්‍රික්කය මොනරාගල මහනුවර කෑගල දිස්ත්‍රික්කය ඊට පස්සේ මේ පැත්තෙන් පුත්තලන් දිස්ත්‍රික්කය ශ්‍රීකොණවල දිස්ත්‍රික්කය මේ හැම දිස්ත්‍රික්කයකටම මම ගියා ගිහිල්ලා ඇප්ලයි එකේ සංවිධානය ඇදුවා එතකොට අන්න අර කැකිරි පිපිඤ්ඤා සෙට් එක කියන්න පටන් ගත්තා සන්නස්ගල පිස්සු බල්ලෙක් වාගේ දුවනවා ඔය දුවන්නේ ඡන්ද ඉල්ලන්න කියලා ත්‍රිකුණාමලේ ඇප්ලයි එකේ සංවිධාන හදන්නේ ලංකාව ජනාධිපතිවරයාට මං ඉල්ලන්නේ මෙහෙම තමයි අර බිල්ලව පේන්න පටන් ගන්න. ඒ නිසා මේ ඇප්ලයි එක හදපු කාලේ බණ්ඩාර දිසානායකවත් අරුණ රාජමන්ත්‍රීවත් කීර්ති ධර්මසිරිවත් අපි කිසි කෙනෙක් මේක දේශපාලන සංවිධානයකට ගෙනිච්චේ නැහැ. මම 2015 ඡන්ද ඉල්ලන්න ලෑස්ති වෙනකොට මම ඇප්ලයි එකෙන් අයින් වෙනවා. මම ඇප්ලයි එකේ සෙට් එක කරගෙන අරලියගා මන්දිරේ රනිල් එක්ක කන්න ගියේ නෑ. මම ඇප්ලයි එක මගේ දේශපාලන කාරණා සඳහා පාවිච්චි කරේ නැහැ. හරි. ඇප්ලයි එක ඇතුලේ කිසිදු මුදල් වංචාවක් නෑ අපි ඉන්න තාක්කල්. මේ ළඟදී ගම්පහ දිස්ත්‍රික්කයේ තිබුණු සංගමයකදී තේ බොන වෙලාවේ ගුරුවරයෙක් කියලා දුන කෙමිස්ට්‍රි ගුරුවරයෙක් කියලා තිබුණා ඇප්ලයි එකේ මුදල් වංචාවල් සිද්ධ වුණා සන්නස්ගලලා ඉන්න කාලේ කියලා. දැන් මම ඒ ගුරුවරයාට කියනවා නිකන් බොරුවට පොහොට්ටුවේ පිපෙන්න උත්සාහ කරන වෙලාවේ මඩ ගහන්න නැතුව මාව හම්බුණා ෆේස් ටු ෆේස් කියන්නකෝ. මම කියලා දෙන්නම්කෝ. හරි. ඒ නිසා මේ ඇප්ලයි එක ඊට පස්සේ වුණා අර කලින් හිටපු අය විවේචනය කරමින් වෙන දේශපාලන ව්‍යාපෘති සඳහා මේ වෘත්තීය සමිති ගුරුවරුන්ගේ සංගමයේවත් ඇප්ලයි එක ඇදගෙන ගියා. ඒක ඇත්තක්. ඒ ඇදගෙන යෑමේදී කලින් හිටපු අයට මඩ ගැසීම තමයි පාවිච්චි කරේ ඊළඟ ව්‍යාපෘති විදියට. හරි. ඊට පස්සේ මේ ඇප්ලයි එකට පත් වෙච්ච අය මොන වගේද? එකක්. ලංකාවේ නගරවල දේවාල කෝවිල් පිළිම හදපු අය ටියුෂන් පන්ති ඇතුලේ උගන්වනවා වෙනුවට භාවනා කිරීමෙන් බලයක් එනවා කියලා විශ්වාස කරපු අය. පන්ති කාමරේ ළමයි ඇවිල්ලා උදේට හිට්ලර් වාගේ මෙහෙම ප්‍රතිඥා දුන්න අය. පන්තියට ඇවිල්ලා ළමයාගේ මූණ බලන තුන් බිත්තිය දිහා බලාගෙන පොඩි ෆෝබියා එකකින් උගන්වපු අය. විශ්ව ශක්තියක් තියෙනවා ඒකෙන් තමයි ළමයි දැනුම ඉන්නේ කියලා කියපු අය. විශ්වවිද්‍යාලයේ මේ මහාචාර්යවරයෙක් කියලා බොරුවට කියපු අය. ડોක්ටරේට් එකක් තියෙනවා කියලා කියපු අය ඇප්ලයි එකේ මේ ගුරුවරයාට පත් වෙනවා. මම මේ කියන් ගිය කොටස ගුරුවරුන්ගේ අත්වැරදීම් නෙවෙයි. අත්වැරදීම් නම් ඒවා නිවැරදි කරන්න පුළුවන්. ගුරුන්ටත් අකුරු වර්ධි ලස්සන අදහසක්. හැබැයි Taman විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් කියලා කියන බොරුව අත්වැරදීම් නෙවෙයි හිතාමතා කියන එක. Tamanට PhD එකක් තියෙනවා කියන කතන්දරය අත්වැරදීමක් නෙවෙයි. ඒක හිතාමතා කියන එක. සුද්ධ ඥාන තියෙනවා කියන එක අත්වැරදීමක් නෙවෙයි හිතාමතා කියන එක. ඉන්දියන් ගිවිසුම අත්සන් කරේ නැහැ කියන එක හිතාමතා කියන එක. ඒවා නිවැරදි කරන්නේ නැත් ඒකයි. මං සලකන්නේ මේක තක්කරිකමක් කියලා. වැරද්දක් වුණා මේක නිවැරදි කරගන්න පුළුවන් කමක් තියෙනවා. දැන් තව එකක්. දැන් ගුරුවරයෙක් අරගල කරනවා වෙනුවට ඇප්ලයි එක අරගල කරනවා වෙනුවට ඇප්ලයි එකේ මෑත කාලේ ක්‍රියාකාරීත්වය වැළුවොත් එහෙම ගුරුවරුන්ගේ කොන්ද බින්ද අරගලයේ බින්ද සංවිධානයක් බවට පත් වෙනවා. මම එක නිදසුන් කීපයක් කියන්නම්. එකක් තමයි මම දෙවරක් ඇප්ලයි එකේ සභාපති වුණා. ඒ නිතරංගෙන් මම ඇප්ලයි එකේ සභාපති වෙච්ච උත්සව දෙකක් කළා. මේ දෙකේදී කිව්ව කතන්දරයක් මම දැන් කියන්නම්. එකක් අපේ උත්සවවලට දේශපාලන නායකයෝ ගෙන්න ගත්තා. ගෙන්න ගත්තම මම කිව්වා තොපි එකෙක්වත් නැගිටින්නේ එහෙම නෑ ගුරුවරු. දේශපාලකයෝ නැගිටින්න ඕනි ගුරුවරයා ඉද්දි. උඹලා මොකටද නැගිටින්නේ? මම දැක්කලා ඇප්ලයි එකේ සෙල්ෆි ගහනවා, දේශපාලකයන්ට වඳිනවා, ධන ගහනවා, අදහනවා. ඒවා වෘත්තීය සමිති නෙවෙයි. එහෙම අරගල කරන්න බෑ. දේශපාලකයෝ කියන එක අහන් ඉඳලා ඇවිල්ලා ධනින් නැමිලා සෙල්ෆි ගහලා අනේ සර් කියලා, බුදු මහත්තයෝ කියලා, අනේ මැඩම් කියලා, දලස් දෙවියනේ කියලා වෘත්තීය සමිති කරන්න බෑ. ඊට පස්සේ බලන්න මේ ඇප්ලයි එකේ හිටපු අය ඇප්ලයි එක භාවිතා කරලා ආසන සංවිධායකම් ගන්නවා.
කුරුණෑගල හම්බුණා අපේ රත්නසේකර මහත්මයාට සංවිධායකකමක්. ඇප්ලයි එක අපි දැක්ක පහුගිය අරගල වල හිටියා. හරිද? ඊට පස්සේ ඡන්දෙ ඉල්ලන්න දුන්නේ නැති වුනහම FB එකේ පෝස්ට් දානවා. බලන්න වියත්මකට දුන්නේ නැහැ. ඒ වියත්මකට දුන්නේ නැහැ නෙමෙයි ඌට දුන්නේ නැති හින්දා ඌවේ කියන ගොන් කතාව. හරිද? ඒතර තේරෙනවා ඇප්ලයි එක කොහෙටද මේ ඇදගෙන ගියේ කියන කාරණා පැහැදිලි වෙනවා. අනිත් එක හුඟක් අය පන්ති කාමරයට යන්නේ කාර්යාලයට ඇවිල්ලා නෙවෙයි හොඳට හොයලා බලන්න. ටියුෂන් ක්ලාස් එකේ පන්තියට යන්නේ හැංගිලා හොරෙන් යන්නේ හොරකමකට යනවා. හරිද? ඊට පස්සේ රූපහානි නාලිකාවලට කියනවා මම හරි ලස්සන මනුස්සයෙක් මං හරි ජීවිතේ හොඳට හිටියා. මම මං වගේ මෙහෙම කියන්නේ කකුල් දෙක අස්සේ අත් දෙක ගහන් බොඩි ලැන්ග්වේජ් එකෙන් අහවෙන හැක් කරන් ඉන්නකොට මොකද්ද කියලා. එහෙමනේ කියන්නේ. එහෙම කියනකොට කියනවා මගේ බිරිඳ මගේත් එක දික්කසාද වෙන්න ගියා. හරි. දැන් ඇත්ත කතන්දරය ගත්තොත් එහෙම කියන්නේ දැන් සාමාන්‍යයෙන් කීත හැකිනේ මම සමරීසියෙක්. ඒ නිසා තමයි බිරිඳ දික්කසාද වුනේ. කීත හැකිනේ. ඒක කියන්නේ නැහැ. බිරිඳවත් පාව දෙනවා. කරුමේ කියන්නේ පුදුමේ කියන්නේ ඒ සමරිසි අයිතීන් වෙනුවෙන් පවුන්ගේ පෙනී හිටින්නේ අපි. ඇත්ත වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. අරගල කරන්නේ නැහැ. හරි. ඇප්ලයි කරින් කරපු අරගල දෙකක් මම කියන්න. එකක්. දහම් පාසල් පැවැත්වීම සඳහා ඉස්කෝල වහන්න කියලා මේ ටියුෂන් එකෙන් එපා කිව්වහම ඒ අරගලේ ඉස්සරහට ගෙනිච්චාම පළවෙනි ප්‍රශ්නේ ආවේ බෞද්ධ සංවිධාන රත්නබෝධ දිස්ත්‍රික්කයේ ටියුෂන් පන්ති වලට පැනලා ගහන්න පටන් ගත්තා. ගුරුවරු පොලිසියට ගෙනිච්චා. මහිපාල හේරත් තමයි ඒතර මහ ඇමති. බානු මනුප්‍රිය තමයි එතකොට සබරගම් පළාතේ අධ්‍යාපන ඇමති. විජමු ලොකු බණ්ඩාර තමයි ආණ්ඩුකාරයා. මෙන්න මේ පද්ධතිය එකතු වුණා. බෞද්ධ සංවිධාන ටික විජමු ලොකු බණ්ඩාර මගේ තක පෞද්ගලික තරහත් බලපාන්න ඇති. මහිපාල හේරත් බානු මනුප්‍රිය මේගොල්ලෝ සබරගමේ තමයි ඉස්සල්ලාම මේක පටන් ගත්තේ. ටියුෂන් ගුරුන්ට ගැහුවා. එකතු වුණාන් පස්සේ රැස්වීමට ගැහුවා. පන්තියට ගිහලා ගැහුවා. ගුරුවරු වරන් පොලිසියට ගෙනිච්චා. දැන් මගෙත් එක්ක ගියේ ගුරුවරු සාක්ෂි සපයන්න ඕනි. මම රත්නපුරේ ගියා. පුළුවන් නම් ගහපල්ලා කියලා ගියා. ඒ ගිය වෙලාවේ මම යන්න ඉස්සෙල්ලා බොදුබල සේනා සංවිධානයට කතා කරා. මට බොදුබල සේනා සංවිධානයෙන් කිව්වා අපි ටියුෂන් වලට අත තියන්නේ නැහැ කියලා. එතකොට එහෙනම් අර සබරගම වල වැඩ කරේ බොදුබල සේනා සංවිධානයේ නෙමෙයි බොදුබල සේනා සංවිධානයේ නමින් හිටපු වෙන අය ආක්‍රමණය කරා. එකයි. දෙක. බානු මනුප්‍රිය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේදී මගේ සමකාලීන මිත්‍රයෙක්. මං ඇප්ලයි එකේ උත්සවයට බානු මනුප්‍රිය ගෙන්නුවා. අධ්‍යාපන මැතිව ගෙන්නුවා. ගෙන්නලා බානු ඉස්සරහා පිට මං කිව්වා. බානු මෙහෙම කරොත් අපි අරගලය කරනවා කියලා. එතන ඊටම ගුරුවරු ඔක්කොම මේකට සාක්ෂි දරනවා. බානුට එහෙම කිව්වට පස්සේ බානු මේකට එකඟ වෙලා අධ්‍යාපන ඇමති විදිහට එකඟ වෙලා ඊට පස්සේ බානු හැන්ද අපිත් එක්ක ඩ්‍රින්ක් එකකුත් දැම්මා. හැබැයි අපි කවුරුත් බානුවේදී නැගිටින්නේ නැහැ. යාළුකම් වෙන කතාවක්. අරගලය වෙන කතාවක්. ඊට පස්සේ ස්වර්ණවාහිනී වැඩසටහනකදී මම විජමුගෙන් කෙලිම ප්‍රශ්න කරනවා කොහොමද වා මේ ටියුෂන් තාංචිය ගේන්නේ? ඇයි වා මේක ගේන්නේ? හරිද? ඔහු කියනවා නෑ අපි නීති පිටියකට මේක යවලා වහලා තිබ්බා කලබල වෙන්න එපා අරින්නේ නෑ. අරගල කරලා මේක නැවැත්තුවානේ. ඇප්ලයි එක දැන් කරන්නේ මොකක්ද දන්නවද? ඒගොල්ලෝ තමයි කියන්නේ පෝස්ට් දාලා රැස්වීම් වල අපි පොයට පන්ති නවත්තමු. යකෝ අරගල කරත හැකිද? අපි ඉරිදා උදේ පන්ති නවත්තමු. අරගල කරන්න පුළුවන්ද? අපි දලස් සෙමතුමා කියන එක කරමු. අරගල කරන්න පුළුවන්ද? පවිත්‍රා දේවී මෙතිණිය කියන එක අපි කරමු. අරගල කරන්න පුළුවන්ද? එහෙම කරලා අපි ආසන සංවිධායකකමන් ඉල්ලගමු. අරගල කරන්න පුළුවන්ද? විද්‍යාත්මකගේ සංවිධායකකම දුන්නේ නැත්නම් Facebook post එකක් දාලා අපි කියමු අපි ඕක කර නෑ කියලා. අරගල කරන්න පුළුවන්ද? අරගල කරනවා කියන්නේ සටන් කර අරගල කරොත් දිනා ගන්න පුළුවන්. අද උදේ ඉඳන් ගුරුවරු ලංකා පුරාම විශාල ප්‍රමාණයක් කිව්වහම උසස් පෙළ විභාගයේ කල් දාන්න කොරෝනා දෙවන අදියර මතුවීමෙන් පවතිනවා. තැන් තැන් වලින් රෝගීන් මතුවෙනවා. ඒ නිසා අයිතීන් දෙන්න කියලා කිව්වහම නිවුස් වලට කියනවා අර යට වෙද්දී ඒක සලකා බලනවා. නෑ. දැන් මේ ගහපු එක ගහන්න ඕන සලකා බලනවා නෙමෙයි. උසස් පෙළ විභාගයේ කල් දාන්න ඕන. ඒකට අරගල කරන්න ඕන. ඒක කරන්න මේ කකුල් දෙක අස්සේ අත් දෙක ගහගෙන වැඩතරහන් කරලා හරියන්නේ නැහැ. ඒකට පොඩි අරගලයක් කරන්න ඕන ගුරුවරු. ඒ අරගලයට UMPද JVPද ඇමතිවරයා කවුද කියලා ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. බන්දුල ගුණවර්ධන කියන්නේ මගේ ගුරුවරයා. මගේ එකොන් ගුරුවරයා. මම එකොන් වලට එකක් ගන්නේ බන්දුල සර් හින්දා තමයි. ඒ වෙනුවෙන් මම බන්දුල සර් දන ගහලා වැඳලා තියෙනවා. හැබැයි ඇප්ලයි එකේ රැස්වීමට ඇවිල්ලි වෙරලා
ටියුෂන් නියාමනයක් ගෙනවා කිව්වම එතකොට මගේ කතාව ඉවරලා තියෙන සභාපති කතාව. නියාමනයක් ගෙනවා කිව්වම මං ආයෙ නැගිටලා කියනවා කැත වැඩ කරන්න එපා. ඔයාගේ පන්ති යන කාලේ ඔයා අපිට කියලා තියෙනවා ලක්ෂ 16ක් දීලා තමයි මහරගම ඉඩම ගත්තේ. ඒකේ තමයි දැන් මහරගම කීල්ස් එක හදලා තියෙන්නේ. හරි මම මෙච්චර ගෙවල් හදාගෙන තියෙනවා. මම මෙච්චර දේපල හම්බ කරලා තියෙනවා. මම මෙච්චර චිත්‍රපට කරනවා කියලා ඉවරලා ඔයා පන්තිය කියලා තියෙනවා. මේ බ්ලොග් ගල් වලින් ගෙයක් හදාගෙන ඉන්න බයිසිකල් යන ගුරුවරයාට කාර් එකක් ගන්නකම් ඉඩක් දෙන්න කියලා බන්දුල සර්ට මුන්ට කියලා තියෙනවා. හරි. එතකොට බන්දුල සර් ගුරුවරයා හින්දා වඳිනවා කියලා මේ මෑතකවම් පෙරටුගාමීන් ගැහුවට පස්සේ බන්දුල සර් කිව්වගෙන් පස්සේ මේ ඒ පෙරටුගාමීන් පොලිසියට ගැහුවට පස්සේ තමයි පොලිසිය පෙරටුගාමීන්ට ආපහු පෙරලා ගැහුවේ කියලා කිව්වහම රටම දැක්ක ලෝකෙම දැක්ක සිදුවීමක් සම්බන්ධව තොම් පචයක් කියද්දි බන්දුල සර් පඩ පචයක් වෙද්දී ඒ වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ අපි. පොඩි අදහසක් තියෙන්න ඕනේ. ඒ නිසා මගේ අදහස මොකක්ද ඇප්ලයි කර. ඇප්ලයි කර වහාම අරගලය කරන්නට ඕනේ. ඒක අඬ ඉඳලා හරියන්නේ නැහැ. අරගලය වෙනකොට ආසන සංවිධායකකම් ඉල්ල ගන්න යන්න එපා. වියත් මගේ දුන්නේ නැහැ කියලා ඉවරලා Tamanට ඡන්ද ඉල්ලන්නට ඒකට විවේචනය කරන්න යන්න එපා. ඇත්ත කියන්න පුළුවන් රටට. මොකද Tamanගේ විශාල පිරිසක් ඉන්නවා. මං උසස් පෙළ ලිව්වේ 83 ජූලි. ඒතර 83 ජූලි කලබලය අපිට මතකයි. එතකොට මං ඇත්තටම පාඩම් කරලා තිබුණෙත් නෑ හරියට මම එක්සෑම් ෆේල් වෙන්න තිබුණා. 83 අගෝස්තු තිබුණු උසස් පෙළ විභාගය දිගු කාලයක් කල් දානවා. ඒ කල් දැම්ම කාලේ පාඩම් කරලා තමයි මං විභාගේ පාස් වුණේ. ටියුෂන් විතරක් කෙනලා මම විභාග පාස් වෙන්නේ ඉන්නවනේ. මේකට කවුරු හරි සාක්ෂි ඕන නම් මං උදාහරණයක් කියන්නම්. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ කතිකාචාර්යවරයෙක් ඉන්නවා අචින්ත බණ්ඩාර කියලා. අචින්ත වරක් හෝ දෙවරක් විද්‍යා විෂයන් කරපු අය කෙනෙක්. අචින්ත උසස් පෙළ කලා විෂයන්ට ටියුෂන් ඇවිල්ලා තමයි විශ්වවිද්‍යාලයට යන්නේ. දැන් එයා විශ්වවිද්‍යාලේ කතිකාචාර්යවරයෙක්. ටියුෂන් නොගියා නම් සයන්ස් වලින් කැම්පස් යන්න බැරි වෙච්ච ඔහුගේ ඉරණමද මොකද්ද කියලා ඔහු තමයි කියන්න ඕනේ. ඒ කියන්නේ ටියුෂන් විතරක් යන අය ඉන්නවා. ලංකාවේ පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය දිස්ත්‍රික්ක වුණාම මාධ්‍ය ටික ගෙනෙල්ලා මයික් දීලා කියවනවනේ හැමදාම කොහොමද කියලා. ටියුෂන් ගියේ නෑ, පන්සල් ගියා, දෙමාපියන්ට සැලකුවා, ක්‍රීඩා කරේ නැහැ. ක්‍රීඩාත් කරා, ටීවීත් බැලුවා, විභාගෙත් ලිව්වා, අයිලන්ඩ් ෆස්ට් වුණා. පොඩි හදාපු විවෘත හදාපු කතාවක් හැමදාම මාධ්‍ය වලින් කියවනවනේ. හැබැයි මේ ළමයි ටියුෂන් හින්දා පාස් වෙන කොටසක් ඉන්නවනේ. මට මතකයි චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව කාලේ ඔය වාගේ විභාගේ ප්‍රශ්නයක් ආවම ළමයි චිට් එකක් ඔයා මට මේ දෙවියන්ගේ හාල් කැවිලක් දන්නේ නැහැ මේ ආණ්ඩුවට කියලා. හරි. ළමයින්ට තේරෙනවා. ඒ නිසා විභාගය කොන්දේසි විරහිතව සැප්තැම්බර් අගෝස්තු වලින් කල් දාන්න මාස කිහිපයක් 2ක් 3ක් 4ක් රට වහලා තිබ්බ කාලයට සාපේක්ෂ කාලයක් කල් දාන්න. ඔන්ලයින් ටියුෂන් කරන්න හැම ළමයෙකුට මේ රටේ බෑ. මම මේ කියනකුණත් හැමෝටම අහන් ඉන්න බෑ. ඒ නිසා විභාගේ කල් දාන්න පුළුවන්. මොකද දෙසැම්බර් ආපහු A level පටන් ගන්න නැහැ නේ. ඉස්කෝල වල පටන් ගන්න ආපහු අප්‍රේල් වල පස්සේ රිසල්ට්ස් දෙන්න පුළුවන් නේ. කාලයක් තියෙනවා. විභාගේ කල් දාන්න ඕනේ. ඒක අරගලයක්. ඒ අරගලය වෙනුවෙන් ටියුෂන් ගුරුවරු ටික, පාසල් ගුරුවරු ටික, ඒ දරුවන්ගේ දෙමාපියන් අරගල කරන්න ඕනේ. ඒ නිසා ඒ අරගලය කරන්න විභාගේ කල් දාන්න කියලා ආණ්ඩුවට බල කිරීමක් කරන්න ආණ්ඩුවට කියන්නේ කැත වැඩ කරන්න එපා කියලා. හරි. එහෙමකම තේරෙනවා ඒගොල්ලන්ට. ළමයින්ට කියලා අඩි 6ක් පැන්නොත් තමයි කැම්පස් යන්න පුළුවන්. කට් ඔෆ් මාක් කියන්නේ මෙතනින් අඩි 6ක් පැනපල්ලා කියලා අඩි 10ක් පොල්ල උස්සන්න තහනම්. ඒක වැරදි. එතිකලි නෑ. අඩි 6 නම් අඩි 6 තියන්න. සිලබස් එකට කාලයක් දුන්නා නම් ඒ කාලය තියන්න. ඒ කාලය තියලා විභාගයේ කල් දාන්න කියලා යෝජනාවක් අදහසක් ඉදිරිපත් කරනවා. ඒ වෙනුවෙන් අරගල කරන්න කියලා මම මේ රටේ ගුරුවරුන්ට, දරුවන්ට, දෙමාපියන්ට යෝජනා කරනවා. ඒක ආණ්ඩු විරෝධී අරගලයක් නෙමෙයි. ආණ්ඩු පෙරලන අරගලයක් නෙමෙයි. ඒක ඡන්දෙට බලපාන එකක් නෙමෙයි. ඔබ කැමති කෙනෙකුට ඡන්දය දෙන්න. කැමති කෙනෙක් පාර්ලිමේන්තුවට යවන්න. ළමයින්ට කාලයක් දෙන්න එක්සෑම් ලියන්න. බොහොම ස්තුතියි.